අයබන් දුව පුතේ ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න යනවා අලුත් මාතෘකාවක් ඒ තමයි පැතුරුම්පත් මෘදුකාංග. එහෙම නැත්නම් අපි කියනවා ස්ප්‍රෙඩ්ෂීට් කියලා ඉංග්‍රීසියෙන්. හරි. පැතුරුම්පත් මෘදුකාංගයක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ගණනය කිරීම වලට එහෙම නැත්නම් විවිධ විශ්ලේෂණ කටයුතු වලට සංඛ්‍යාත්මක අගයන් එක්ක ගනුදෙනු කරනකොට පාවිච්චි කරන්න පුළුවන් විශේෂිත මෘදුකාංගයක්. හරි. ඒකේ හරිය පහසුවෙන් හා සරලව ගණනය කිරීම කරගන්න පුළුවන්. ඒ වගේම සමීකරණ ඇතුළත් කරන්න පුළුවන්. ප්‍රස්ථාර හරහා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ වාගේ සුවිශේෂී වැඩ කීපයක් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ පැතුරුම්පත් මෘදුකාංග කියලා කියන්නේ. හරි. එතකොට ඉස්සල්ලාම අපි බලමු මොනවද පැතුරුම්පත් මෘදුකාංග අපිට පාවිච්චි කරන්න තියෙනවා. ජනප්‍රිය පැතුරුම්පත් මෘදුකාංග කීපයක් තියෙනවා. එකක් තමයි Microsoft Excel කියලා කියන්නේ. ඒක තමයි ගොඩක්ම ජනප්‍රිය මෘදුකාංගය. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි මුදල් ගෙවලා ගන්න ඕන වර්ගයේ මෘදුකාංගයක්. සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංගයක්. ලොකු මුදලක් වැය කරන්න වෙනවා ඒ සම්බන්ධයෙන්. තව තියෙනවා අපිට free and open source නැත්නම් නොමිලේ ලබා ගන්න පුළුවන් මෘදුකාංග කීපයක්. LibreOffice Calc. LibreOffice Calc කියන්නේ පැතුරුම්පත් වර්ගයේ මෘදුකාංගයක්. හැබැයි නොමිලේ අන්තර්ජාලය හරහා භාගත කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තියෙනවා OpenOffice Calc. මේ දෙකම අපිට නොමිලේ භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග දෙකක්. එතකොට ඔයාගේ පොතේ ඉන්ටර්ෆේසස් බොහෝ විට දාලා තියෙන්නේ ඔය free and open source වර්ගයේ මෘදුකාංග වල අතුරු මුහුණක් තමයි පොතේත් ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ කෝක පාවිච්චි කරත් ලොකු ගැටලුවක් නැහැ. අපිට සාමාන්‍ය අතුරු මුහුණත් එකම විදිහ තමයි. ඒ කියන්නේ අපිට පේන විදිහ, යමක් කරගන්න විදිහ, ඒකට පාවිච්චි කරන විධාන ඒ සියල්ලම බොහෝ විට පොදුවේ අපිට අඳුර ගන්න පුළුවන් විදිහට තමයි ඒ මෘදුකාංග කිහිපය තුලම තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු කොහොමද අපි කතා කරන මේ පැතුරුම්පත් මෘදුකාංගය පාවිච්චි කරන්න කියලා. මම මෙතනදී පාවිච්චි කරන්නේ Microsoft Excel කියන මෘදුකාංගය. ඒක හරහා අපි බලමු කොහොමද මේ පැතුරුම්පතක් එක්ක ගනුදෙනු කරන්න කියලා. ඉස්සල්ලාම මම මෙතන start එකට ගිහිල්ලා type කරනවා Excel කියලා. EX ගහනකොටම ඔයාට පේනවා මෙන්න මෙතන Excel ඔයාගේ තියෙන version එකක් මෙතන ප්‍රදර්ශනය කරනවා. එතකොට දැන් මේ තියෙන්නේ Excel 2016 කියන version එක. මම ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට විවෘත වෙනවා කිසියම් කවුලුවක්. එතකොට අපිට පුළුවන් මේකේ බලන්න මේ ගොඩාක් මේ විදිහේ මේ සකස් කරන ලද අපි මේවට ටෙම්ප්ලේට්ස් කියලා කියනවා. ටෙම්ප්ලේට්ස් කීපයක් තියෙනවා. හරි. මේවා ටෙම්ප්ලේට් එකක් කියන්නේ බොහෝ විට අච්චුවක් වගේ. ඒ හදලා තියෙන ෆෝමැට් එකකින් දත්ත ඇතුළත් කරන්න පුළුවන්. දැන් මේකට අපි දත්ත ඇතුළත් කරනවා බොහෝ විට කොළ වර්ණයෙන් වගේ දත්ත ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මේ ෆෝමැට් එකට ගියොත් ඒ තියෙන විදිහට අපිට වාර්තාවක් විදිහට වගේ දත්ත ඇතුළත් කරගන්න පුළුවන්. අපි ඒවා ගන්නෙ නැහැ. අපි ගමු blank workbook කියන එක. මොකද අපිට අපේ හිතු මතයට නැත්නම් අපිට අවශ්‍ය පරිදි හදා ගන්න ඕන නම් මේ විදිහකට යන්න වෙනවා. ඔන්න අපි ඒකට ගියා. right. දැන් මේකට කියනවා application window එක කියලා. නැත්නම් යෙදුම් අතුරු මුහුණත. ඕනෑම යෙදුම් මෘදුකාංගයක් විවෘත කරගත්තාම යෙදුම් අතුරු මුහුණත ලැබෙනවා අපිට. ඒ කියන්නේ ඒ ගනුදෙනු කරන්න. දැන් අපිට පරිශීලකයාට මේ පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න දෙන අතුරු මුහුණත තමයි මේ. හරි. මේකට දත්ත ඇතුළත් කරන්න, මේකේ තියෙන දත්ත මකලා දාන්න, මේකේ තියෙන විවිධ වෙනස් කිරීම කරන්න දෙන අතුරු මුහුණත තමයි මේ අයිකන් දීලා තියෙනවා. බලන්නකෝ මේ එක එක ස්ථාන දීලා තියෙනවා. ඒ වගේ සුවිශේෂී කාර්යයන් තියෙනවා. මෙන්න මෙහෙම තියෙන එකට අපි යෙදුම් අතුරු මුහුණතක් නැත්නම් application window එකක් කියලා කියනවා. හරි. එතකොට බලමු මේ යෙදුම් අතුරු මුහුණත තුල තියෙන ගුණාංග සහ මොනවද මේකේ තියෙන හැකියාවන් කියලා. හරි. දැන් ඔයාලා හැමෝම දන්නවා මේකට කියනවා අපි menu bar එක. අපිට මේ වගේ menus වලට එකින් එක ක්ලික් කරලා මාරු වෙන්න පුළුවන්. බලන්න එතකොට මේ ribbon එක එහෙම වෙනස් වෙනවා. මේකට අපි කියනවා ribbon එක කියලා. ribbon එකේ තියෙන icon වෙනස් වෙනවා. මම මෙහෙම ක්ලික් කරනවා. මේ home එකේ ribbon එකේ තියෙන ඒවා නෙමේ අපි insert එකට ගියපුවාම තියෙන. page layout එකට ගියපුවාම තව වෙනස්. formulas වෙනස්. data review view මේ වගේ මේ තියෙන icon වෙනස් කරනවා. එතකොට අපිට එහෙනම් එක එක menu වලට පිවිසෙන්න ඕන මේ menu bar එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි කියනවා ribbon එක. ribbon එකේ අඩංගු වෙනවා විවිධ icon. ඒවා ක්ලික් කරලා අපිට ලේසියෙන්
අපේ අදාළ කාර්යයන් කරගන්න පුළුවන්. ඊළඟට මේකේ හරි වැදගත් දෙයක් තමයි මෙන්න මේ ඔයාලට පේනවා ඇති මම මේ mouse pointer එක ධන ලකුණකින් තමයි මේක පෙන්වන්නේ. එතකොට ඒක ක්ලික් කරපුවම මේ අදාළ කෝෂය සිලෙක්ට් වෙනවා. අපි කියනවා මෙන්න මේවට කෝෂයන් කියලා. සෙල් කියලා කියන්නේ. සෙල් එකක්. හරි. දැන් මම ගිහිල්ලා අර දැන් සාමාන්‍යයෙන් අපි වෙනේ වගේ mouse pointer එක අරන් යනකොට මේ arrow head එකක් තියෙන්නේ. නමුත් මේක ධන ලකුණකට පරිවර්තනය වෙලා මම මේ ධන ලකුණ කොහේ හරි ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ එතන සෙල් එක සිලෙක්ට් වෙනවා. ක්ලික් කරපුවාම තමයි සෙල් එකට යන්නේ. හරි. එතකොට මේ කෝෂයක් හැදෙන්නේ මේ පැත්තට තීරුවක් සහ පේලියක් එකතු වෙලා. තීරුවක් සහ පේලියක් ඡේදනය වෙලා තමයි මේ කෝෂය හැදෙන්නේ. මේ බලන්නකෝ මේ. එතකොට මේ ඡේදනය වෙන තැන කොතනද කියලා නැත්නම් අපි දැන් මේකට කියනවා ඇක්ටිව් සෙල් එකක් කියලා. මේ බලන්නකෝ මේ පොඩි කොළ පාට වාගේ කෝෂයක් මේ එහාට මෙහාට යනවනේ. දැන් මම ක්ලික් කරපුවාම මෙන්න මේක එතකොට ඇක්ටිව් සෙල් එක. මේවා normal cells නැත්නම් අපි කියන සාමාන්‍ය කෝෂයන් තමයි මේවා. හැබැයි මේක සුවිශේෂී. මේකට අපි කියනවා ඇක්ටිව් සෙල් එක කියලා. ඇක්ටිව් සෙල් එක කියන්නේ මේ වෙලාවේ මම මොනවා හරි දත්ත ඇතුළත් කරොත් ඒ දත්ත ඇතුළත් වෙන්නේ ඇක්ටිව් සෙල් එකට. ඔය බලන්න. හරි. මම ඇතුළත් කරන ඕනෑම දත්තයක් දැන් ඇතුළත් වෙන්නේ ඇක්ටිව් සෙල් එකට. මොකද මම එතන ක්ලික් කරලා තියෙන්නේ. එතකොට ඒ ක්ලික් කරලා තියෙන සෙල් එකේ තමයි data ඇතුළත් වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට මේ ඇක්ටිව් සෙල් එක අපිට හරි වැදගත් වෙනවා මේ Excel එක වැඩ කරන්න යද්දී. හරි. එතකොට එන ඇක්ටිව් සෙල් එකක් හැදෙන්නේ ඇක්ටිව් සෙල් එකක ඇඩ්‍රස් එක හැදෙන්නේ කොහොමද? මේ කියන තීරු අක්ෂරයයි පේලි අංකයයි එකතු වෙලා. ඒක මෙන්න මෙතන පෙන්නනවා. අපි ඒකට කියනවා එතන name box එක කියලා. දැන් බලන්නකෝ මෙතන C7 වෙනි කොටුව. C තීරුවේ 7 වෙනි පේලිය. C තීරුවේ 7 වෙනි පේලිය. ඒ තමයි C7 කියන්නේ. එතකොට ඇක්ටිව් සෙල් එක ඒක. ඔන්න මම ආයෙ මෙතන ක්ලික් කරොත් දැන් මොකද්ද? D8. D කියන තීරුවේ 8 කියන පේලිය. එතකොට මෙන්න මෙතන පෙන්වන්නේ අපි කොතනද ඉන්නේ කියන එක. අනිත් එක අපි මෙන්න මෙහෙම ගත්තාම මේකට කියන අපි සෙල් රේන්ජ් එකක් කියලා. රේන්ජ් එකක් කියන්නේ පරාසය. කෝෂ පරාසයක්. කෝෂ පරාසයක් මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. එකක් තමයි අපිට දැන් මේක ගත්තොත් එහෙම පේලි පරාසයක් වෙන්නේ මේ. පේලි පරාසයක් කියලා කියන්න පුළුවන්. පේලි පරාසයක්. මේ බලන්න. මොකද එක පේලියක් තීරු කීපයකින් සමන්විත වෙලා හදාගන්න. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මේක තීරු පරාසයක් වෙනවා. හරි. මේක කරන්නේ මම මේ ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන යනවා මේ. ක්ලික් කරලා පල්ලෙහාට ඇදගෙන යනවා. එහෙම නැත්නම් ක්ලික් කරලා මේ පැත්තට ඇදගෙන යනවා. හරි. එතකොට තීරු පරාසයක් කියන්නේ මෙහෙම තීරු සහ පේලි රාශියකින් සමන්විත කිසියම් ප්‍රදේශයක්. හරි පරාසයක්. එතකොට මේක ගන්නකොට බලන්න මෙතන පෙන්නනවා මේ ඔයා මෙන්න මෙතන චුට්ටක් බලා ගන්නකො මේ වැඩේ කරද්දී මේ name box එකේ ඔන්න බලන්න. දැන් ඔන්න බලන්න 2R1C ඒ කියන්නේ මොකද්ද? rows 2යි column 1යි. ඒ කියන්නේ අපි ගත්තොත් තීරු පැත්ත තීරු 1යි පේලි 2යි. ඔන්න තීරු 1යි පේලි 4යි. හරි. තීරු 1යි පේලි 12යි. හරි. දැන් ඔන්න මං තීරුත් වෙනස් කරනවා. මෙතන බලන්න පේලි 12යි තීරු 2යි තීරු 3යි තීරු 4යි. ඔන්න ඔය විදිහට මම මෙතන සිලෙක්ට් කරනකොට මේ ප්‍රමාණය කොච්චරද කියලා මෙතන ප්‍රදර්ශනය කරනවා name box එකේ. හරි. එතකොට name box එකේ එහෙනම් තියෙන්නේ අපිට active cell එක කොතනද ඉන්නේ කියලා අඳුර ගන්නත් හරි. අර තීරු ගාණක් ඇතුළත් කරද්දී තීරු ගාණක් සහ පේලි ගාණක් අපි තෝරනකොට ඒ ප්‍රමාණය කොච්චරද කියලා අඳුර ගන්න. හරි. ඊළඟට අපි යනවා මෙන්න මෙතෙන්. මෙතන හරි වැදගත්. මෙතන අපි කියනවා formula bar. හරි. formula bar. formula bar කියලා කියන්නේ මේකේ විවිධ ගණනය කිරීම වලට අවශ්‍ය සූත්‍ර අපිට ඇතුළත් කරන්න පුළුවන්. හරි. මේකේ තියෙන ගණන් එකතු කරන්න, අඩු කරන්න සහ විවිධ ගණනය කිරීම කරන්න ගියම අපි ඒවා හස්තමය විදිහට කැල්කියුලේටර් එකකින් එකතු කරලා මේකට ඇඩ් කරන්න ඕනේ නැහැ. මේකට මේ වර්ක්ෂීට් එකට දාන්න ඕනේ නැහැ. හරි. ඒතර අපිට කරන්න තියෙන්නේ කිසියම් සමීකරණයක් එකකට ලියන්න. එකතු කරන්න ඕන කෝෂ ප්‍රමාණය සහ ඒ අදාළ දේවල් දුන්නට පස්සේ ස්වයංක්‍රීයවම අදාළ ගණනය කිරීම සිද්ධ වෙනවා. මම මේක ඉස්සරහට කරලා පෙන්නනවා ඔයාලට කොහොමද සිද්ධ වෙන්නේ කියලා.
ඒතර මතක තියාගන්න මෙතන අපිට සූත්‍ර ඇතුළත් කරන්න පුළුවන්. අපේ විවිධ ගණනය කිරීම වලට. හරි මේකට කියනවා ෆෝමියුලා බායක කියලා. හරි ඊළඟට අපි බලමු දැන් එහෙනම් මේකට දත්ත කොහොමද ඇතුළත් කරන්න කියලා. හරි ඉස්සලා දත්ත ටිකක් ඇතුළත් කරගෙන බලමු ඉතුරු ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. අපි පළවෙනියටම මේකේ ගම්මු ශිෂ්‍යයන්ගේ ලකුණු ටිකක් ඇතුළත් කරගන්න. හරි මම යනවා ඉස්සල්ලාම නේම් කියලා මාතෘකාවක් දා ගන්නවා. ඊට පස්සේ මෙතන මාක්ස් කියලා දාන්න. හරි ඊට පස්සේ නේම් එක මම දාන්නම් අමල්. එයාට මම ලකුණු දාන්නම් 75ක්. right ඊට පස්සේ මම එනවා බිමල්. එයාට ලකුණු 78ක් දෙන්න. ඊට පස්සේ 80ක් දෙන්න. අමල් හරි ඔන්න දැන් මම ළමයි 4 දෙනෙක්ගේ නම් දැම්මා ලකුණු 4ක් ඒගොල්ලන්ට ලබා දුන්නා. එතකොට දැන් මෙන්න මේක අපිට පොඩ්ඩක් අර දැන් මෙහෙම වැඩ කරගෙන යනකොට පොඩ්ඩක් අසීරුයි වගේ මේ ඉලක්කම් එහෙම පේන්න ටිකක් බලා ගන්න අමාරුයි. ඒක නිසා අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ zoom කියන handle එකෙන් අපිට එහාට මෙහාට කළා මේක අපිට කැමති ප්‍රමාණයට විශාල කරගන්න කුඩා කරගන්න පුළුවන්. හරි. අපි ඔන්න ඔය මට්ටමට තියාගමු. හරි. ඊළඟට මෙන්න මේකේ සිලෙක්ට් කරන්න මම කිව්වර සෙල් රේන්ජ් එකක් එහෙම නැත්නම් රෝ රේන්ජ් එකක් එහෙම නැත්නම් කොලම් රේන්ජ් එකක් මේකේ සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. එතකොට ඒ සිලෙක්ට් කරාට පස්සේ මොනවා හරි වෙනස්කම් කරනවා නම් ඒ අදාළ වෙනස්කම් සිලෙක්ට් වෙලා තියෙන ඔක්කොම කොටස් වලට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් දැන් මේ ෆොන්ට් වලට අදාළ කොටස් මේ තියෙන ෆොන්ට් වලට අදාළ වැඩ කටයුතු තමයි මේ තියෙන්නේ. ෆොන්ට් එක කියලා කියන්නේ අපි මේකේ තියෙන අකුරු. ඒතර අකුරු වල හැඩය වෙනස් කරන්න, පෙනුම වෙනස් කරන්න අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. හරි දැන් මම මේක ක්ලික් කරොත් එහෙම මේ ෆොන්ට් කලර්. එතකොට ෆොන්ට් එකේ කලර් එක වෙනස් වෙයි. ඔන්න දැන් රෙඩ් වුණා. හරි. ඒ වාගේ යම් යම් වෙනස්කම් ෆොන්ට් එකට අදාළව කරන්න මේ කොටස පාවිච්චි කරන්න පුළුවන්. හරි මට මේක මේ දෙක විතරක් හෙඩින්ග්ස් විදියට නැත්නම් අපිට කියන මාතෘකා විදියට තියා ගන්න ඕනේ. එතකොට මට මේක බෝල්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ එහෙම නැත්නම් ඉටලික් අයිකන් එක ඉටලික් කියලා කියන්නේ අකුරු ඇල කරලා දක්වන්න. ඒක ක්ලික් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් යටින් ඉරක් ඇඳලා පෙන්නන්න. ඒ වගේ දේවල් මට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම බෝල්ඩ් කියන එක විතරක් සිලෙක්ට් කරනවා. එතකොට ඒක තද පැහැයෙන් ප්‍රදර්ශනය වෙනවා. ඊට පස්සේ අපිට තව මේකේ කරන්න පුළුවන් මේ පැත්තට ගියපම alignment. මෙන්න මේ කොටසේ බලන්නකෝ මේ ෆොන්ට් කොටස ඉස්සලා කතා කරේ දැන් කතා කරනවා alignment කොටස. alignment කියලා කියන්නේ අපේ මේ එකේ එළිගැන්වීම. කොයි පැත්තෙන්ද හැඩ සව් ගන්නන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මම කරලා පෙන්නන්නම්. බලන්න දැන් මේක තියෙන්නේ වමට පෙළ ගැස්සිලානේ. වම් පැත්තෙන් තමයි පිළිවෙලට තියෙන්නේ. මේ බලන්න වම් පැත්ත එක ගානට තියෙනවා කෙලි. හරි. එතකොට මම මේක මැදට ගත්තොත් එහෙම මේ බලන්න. දැන් මැදට එක එලි ගන්නවා. වම් පැත්තේ නෙමෙයි තියෙන්නේ දැන් මැදි. මේක ක්ලික් කරලා දකුණට එක එලි ගන්නන්න පුළුවන්. ඒ කියන්නේ දකුණු පැත්තෙන් තමයි පෙළ ගැස්සලා තින්නේ. දකුණු පැත්තට බරව. හරි. ඒ වගේම මෙන්න මේ අයිකන් වලින් අපිට සිරස් අතට දැන් මේ තිරස් අතට තියෙන alignment තමයි මේකෙන් හැදුවේ. හරි. සිරස් අතට alignment හදන්න පුළුවන් මේකෙන්. ඒකට අපිට පොඩ්ඩක් මේක ප්‍රමාණය විශාල කරගන්න වෙයි. ඒකට මම මෙන්න මෙහෙම පල්ලෙහාට ඇදලා අපිට මේ වගේ ප්‍රමාණයන් වෙනස් කරන්න පුළුවන් මෙන්න මෙතන. මේ රෝ දෙකක් හරි කොලම් දෙකක් හරි එකතු වෙන තැන තියෙනවනේ. එතෙන් දරන් යනකොට බලන්න අයිකන් එක වෙනස් වෙනවා. දැන් මෙහෙම ධන ලකුණ තියෙන්නේ. ඔන්න මෙතෙන් දරන් යනකොට මේ අයිකන් එක දෙපැත්තට අදින්න ඊතල දෙකක් එනවා. මේ විදිහට අපිට වෙනස්කම් කරගන්න පුළුවන්. හරි මට ඒක මම මෙහෙම විශාල කරගන්නවා ටිකක්. එතකොට ඔන්න ওই විදිහට එනවා. දැන් මට මේ එකේලි ගැන්වීම බලන්න පුළුවන්. මේ බලන්න. දැන් ඔන්න ඉහළින් පෙළ ගස්සලා තියෙන්නේ උඩට වෙන්නේ. හරි. මෙහෙම ගෙන ආපුවම මැදට පෙළ ගස්සනවා මේ. ඊළඟට මේ bottom alignment. bottom කියන්නේ පල්ලෙහෙන් පෙළ ගස්සනවා. හරි. මම මැදට ගන්නම් මේක. හරි. ඊට පස්සේ මම නැවතත් ආයෙ සිලෙක්ට් කරලා අපිට දැන් මුළු worksheet එකම සිලෙක්ට් කරගන්න ඕන නම් මෙන්න මෙතන ක්ලික් කරන්න පුළුවන්. මේ මෙන්න මෙතන හිස් කොටුවක් තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ worksheet එකම සිලෙක්ට් වෙනවා. බලන්න පල්ලෙහාට කොච්චර ගියත් සිලෙක්ට් වෙලා තියෙනවා. හරි. එතකොට ඔන්න මම දැන් මට අදාළ ප්‍රමාණයට මම හදා ගන්නවා. ඔන්න ওই විදිහට. හරි. ඊට පස්සේ
මට පුළුවන් මේකේ තව එකක් විශේෂ වැදගත් අයිකන් එකක් දෙනවා මේ merge and center. හරි මේ merge and center ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට කලින් අපි බලමු මේකට අලුතෙන් අපිට මොනවා හරි පේලියක් හරි තීරුවක් හරි ඇතුළත් කරගන්න ඕන කොහොමද කරන්නේ කියලා. හරි දැන් අපිට මෙහෙම මේ තීරු අක්ෂරවල මෙහෙම ක්ලික් කරනකොට ඒ තීරුව සිලෙක්ට් වෙනවා. මේ පල්ලෙහාට යනකම් මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ කෙලවර දක්වා. හරි. ඊට පස්සේ අපිට මෙහෙම මේ එක එක තැනට ගිහලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙහෙම සිලෙක්ට් කරලා මෙහෙම සිලෙක්ට් කරොත් ඒකේ තේරුම දැන් මේ කොලම් එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ නැත්නම් තීරුව. ඊට පස්සේ මට මෙහෙම ක්ලික් කරලා මේකට ඉස්සරහට ඕනනම් අලුතෙන් තීරුවක් ඇතුළත් කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම කොලම් ලෙටර් එක නැත්නම් මේ කියන මේ අක්ෂරය මත රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරාට පස්සේ එතන තියෙනවා ඉන්සර්ට් කියලා. මම ඉන්සර්ට් එක ක්ලික් කරනවා. බලන්න දැන් ඉස්සල්ලා B සෙල් එකේ හිටියේ B කියන තීරුවේ හිටියේ මෙයා. මෙන්න මේ මාක්ස් මෙන්න මේ අගයන් ටික තිබ්බේ. නමුත් දැන් B එක හිස් වෙලා C එකට ඇවිල්ලා. ඒක කියන්නේ C එකට මෙයාව ගෙනල්ලා ඉස්සරහට කොලම් එකක් ඇතුළත් කරලා තියෙනවා. දැන් ආයෙත් මම C එකට ගිහිල්ලා ආයෙත් රයිට් ක්ලික් කරලා මම ආයෙත් ඉන්සර්ට් කරනවා. බලන්න දැන් දෙකක් ඇතුළත් කරා තීරු. හරි. ඒ වගේම පේලිත් ඇතුළත් කරන්න පුළුවන්. මට මෙතනින් උඩට පේලියක් ඇතුළත් කරන්න ඕන නම් මම මෙහෙම රයිට් ක්ලික් කරලා ඉන්සර්ට් දෙනවා. ඒ වෙලාවේදී පේලියක් ඇතුළත් කරන්න. ඇයි මම සිලෙක්ට් කරලා තිබ්බේ පේලියක් නිසා නේ. මම සිලෙක්ට් කරලා තිබ්බේ පේලිය. දැන් ඔන්න ඔය විදිහට අපිට අලුතෙන් පේලි සහ තීරු ඇතුළත් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ merge and center කොහොමද වෙන්නේ කියලා. දැන් මට අවශ්‍යයි දැන් එක විෂයක විතරනේ ලකුණු දාලා තිබ්බේ. මට අවශ්‍යයි දැන් විෂයන් 3ක ලකුණු දාන්න. හරි මම දානවා මෙතන maths මෙතන science මෙතන ICT ඔන්න දැන් මාර්ක්ස් 3ක් විෂයන් 3ක මාර්ක්ස් 3ක් තියෙනවා. හරි ඊට පස්සේ මම මේක දැන් ICT වලට ඉහළින් තිබිලා බෑනේ මාර්ක්ස් කියන එක. ඒක එන්න ඕන පොදුවේ මේ 3ට. මේ විෂයන් වල ලකුණුනේ තියෙන්නේ. ඒතකොට මේ විෂයන් 3ටම පොදුවේ එන්න ඕන. ඒකට මට කරන්න පුළුවන් දේ තමයි මම මෙහෙම සිලෙක්ට් කරගන්නවා මේ කෝෂ 3ම. ඊට පස්සේ merge and center දෙනවා. අන්න මට අවශ්‍ය දේ සිද්ධ වුණා. මෙයා merge වෙලා. හරි merge වෙලා center වෙලා. එතකොට මේ 3ටම බලපෑවෙනවා වාගේ මේක අදාළයි වාගේ. හරි. එතකොට මට මේකේ alignment center කරලා හදා ගන්න පුළුවන් මේ විදිහට. හරි. ඔන්න දත්ත දැම්මා. right. මම මේවටත් දත්ත ටිකක් දාගෙන යන්නම් ඉක්මනට. ඔන්න ඔහම අගයන් ටිකක් දැම්මා. හරි දැන් අගයන් කීපයක් තියෙනවා විෂයන් 3කට අදාළව ලකුණු තියෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මෙතනත් පොඩි අවුලක් තියෙනවානේ. දැන් මෙතන හිස් තැනක් එන්න බෑ. මොකද මේ නේම් එකට පල්ලෙහෙන් මෙතන නමක් දාන්නත් බෑ. නමක් දැම්මොත් එයාට ලකුණු දාන්න බැරි වෙනවා මේ මාතෘකා තීරුව නිසා. ඒක නිසා මට පුළුවන් මෙයත් merge කරන්න. ඔන්න merge and center. දැන් බලන්න නේම් එක මෙහෙම තියෙනවා. marks math science ICT වල තියෙනවා. දැන් මේක අපි චුට්ටක් ගිහිල්ලා බැලුවොත් මේක print කරන්න නැත්නම් අපි මේක කොලයකට print out එකක් ගන්න ගියොත් එහෙම මොකද වෙන්නේ බලමු. මම ෆයිල් වල print යනවා. ඔන්න දැන් ඔයාලට බලාගත්ත හැකි මේ තියෙන්නේ මේ විදිහට තමයි තියෙන්නේ. අර අතන අපිට පේන්න තිබ්බ ඉරි නෑ. grids නෑ. grid line නෑ. එතකොට ඒ හේතුව එතන ඉරි දීලා තියෙන්නේ අපේ පහසුවට අපිට කෝෂ අඳුර ගන්න ඒ වගේ දත්ත ඇතුළත් කරන්න පහසුවට තමයි මේ වගේ ඉරි දීලා තියෙන්නේ. ඒ ඉරි එන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි print කරන්න යද්දී. එහෙම අවශ්‍ය නම් අපිට විශේෂයෙන් කරන්න ඕන අපිට අවශ්‍ය මේ දත්ත ප්‍රමාණය සිලෙක්ට් කරගෙන data range එක සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙනවා borders. හරි. මේ අදාළ විදිහට borders ඇතුළත් කරන්න පුළුවන්. අපි මෙන්න මේක සිලෙක්ට් කරමු. මෙතන තියෙනවා bottom border. බලන්න ඒක bottom border දුන්නොත් එහෙම bottom එකේ නැත්තම් පල්ලෙහෙන් විතරක් border එකක් දාන්න. අපිට ඒක නෙමෙයිනේ අවශ්‍ය. අපිට මේ මුළු table එකටම එපා ඒ border එක. ඒක නිසා මම මේක නැවත ගිහිල්ලා මෙතන දෙනවා all borders. ඔන්න දැන් ඔක්කොටම border එක ඇවිල්ලා. සහ මෙතනින් border එක අයින් කරන්න ඕන no border දෙන්න පුළුවන්. එතකොට ආයේ තිබ්බ විදිහට වෙනවා right. මම all border දීලා
අර view එකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු කොහොමද දැන් පෙන්වන්නේ කියලා. ඔන්න print එකට ගිහිල්ලා බලපුවා බලන්න අර අතන පෙන්වන විදිහටම අපිට borders ටික දාලා print preview එකක් දෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේකට borders ඇතුළත් කරගන්න පුළුවන්. හරි. තව මෙතන අපිට background color එක වගේ වෙනස් කරන්න ඕන නම් මෙහෙම අදාළ cell ටික select කරලා background color එක කොහොම වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් ඔයා දැකලා ඇති සමහර tables වල මෙහෙම අර කියවන්න ලේසිවට ලේසි වෙන්න මෙන්න මෙහෙම දාලා තියෙනවා. හරි. මොකද මේ පේලි තීරු ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවලුත් මේකේ අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදියට. එතකොට මේ විදියට අපිට table නිර්මාණය කරගන්න පුළුවන්. ඉතා පහසුවෙන් මේ Excel මුදුකාංගය පාවිච්චි කරලා. හරි. ඊළඟදී මේකේ දැන් බලන්න මෙන්න මෙහෙම අපි මොනවා හරි data එකක් enter කරන්න ගියපු මේ විදියට. ඔන්න මම දැන් අක්ෂර ටිකක් ඇතුළත් කරනවා මේ විදිහට. ඒක බලන්න. ඊට පස්සේ සංඛ්‍යා ටිකක් ඇතුළත් කරනවා. මොකක් හරි වෙනසක් දැක්කද? බලන්න මේකේ එකේලි ගැන්වීම කොහොමද කියලා. අක්ෂර ඇතුළත් කරනකොට මෙයා වම් පැත්තෙන් පෙළ ගස්සනවා. සංඛ්‍යා ඇතුළත් කරද්දී දකුණු පැත්තෙන් පෙළ ගස්සනවා. හරි. ඒ කියන්නේ එහෙනම් මේ Excel වලට අපි ඇතුළත් කරන දත්ත මොනවද කියලා අඳුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒක හරි වැදගත් මේ Excel වල මේ හැකියාව. එතකොට අපිට අවශ්‍ය දත්ත අවශ්‍ය ආකාරයට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අපිට සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් කරනවා නම් ඒ ෆෝමැට් එකකින් ඒක ඇතුළත් කරන්න පුළුවන්. මුදල් මූල්‍යමය දත්ත ඇතුළත් කරනවා නම් ඒ ෆෝමැට් එකකින් ඇතුළත් කරන්න පුළුවන්. හරි. අපි එතකොට බලමු මේක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට පුළුවන් මෙහෙම සෙල් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා data format. නැත්නම් number format කියලා පෙන්නන්නේ මේ එක එක formats අපිට ගන්න පුළුවන්. බලන්න පළවෙනි එක තියෙනවා general. No specific format කියලා තියෙනවා. ඒ කියන්නේ general format එකේ තියෙනවා නම් ඒකට විශේෂිත ආකෘතියක් format එකක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා number format එක. බලන්න මම ඒක සිලෙක්ට් කරොත් මොකද වෙන්නේ? අර දශම ස්ථානත් එයා පිහිටවනවා ඒක. number format එක. number format එක තිබ්බහම. ඊට පස්සේ ආයෙ තියෙනවා currency format එක. currency කියන්නේ මොනවද? මූල්‍යමය අගයන්. හරි. මුදල් අගයන් ඉදිරිපත් කරනකොට currency format එක ගන්න පුළුවන්. ඔන්න currency format එක select කරොත් මෙන්න මේ වාගේ එනවා නම් Excel වල වැඩ කරනකොට කොයි වෙලාවක හරි මේ hash ලකුණු කීපයක් එනවා නම් ඒකේ තේරුම මේ දත්තේ ප්‍රදර්ශනය කරන්න මේ කෝෂයේ ඉඩමදි කියන. කෝෂයේ ප්‍රමාණය ඉඩමදි. එතකොට අර ඉවලේ වාගේ ආයෙ ගිහිල්ලා මට මේක drag කරලා මෙහෙම වෙනස් කරන්න පුළුවන්. එතකොට බලන්න දැන් ප්‍රදර්ශනය වෙනවා. මම නැවත මෙහෙම අරන් ගියොත් ආයෙත් මේකේ දත්ත නැති වෙලා යනවා. හරි. මේ විදිහට අපිට ප්‍රමාණවත් ඉඩක් හදාගත්තට පස්සේ નિયમિત පරිදි ඒක ප්‍රදර්ශනය වෙනවා. එතකොට මේක බලන්න ඩොලර්ස් වලින් පෙන්නන. ඩොලර්ස් අගයක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ කරන්සි එක. හරි. මේකේ රුපියල් පවා අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව තියෙනවා formats. accounting formats. accounting වලත් මේ විදිහට මූල්‍යමය අගයන් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ short date එකක් බලන්න මේ තියෙන ආකාරය. 1912 පස්වෙනි මාසේ 30. හොඳට මතක තියාගන්න Excel වල date එකේ date format එක එන්නේ ඉස්සරහාම තියෙන්නේ මාසය. ඊළඟට දිනය, ඊළඟට අවුරුද්ද. හරි. දැන් අපි නම් සාමාන්‍ය දාන්නේ මෙතන දිනය, මාසය, අවුරුද්දනේ. එතකොට මේක 30 වෙනි මාසය වෙනවා එහෙම. ඒක නිසා මේ format එක වැරදි. Excel වල පාවිච්චි වෙන්නේ මුලින් මාසය, ඊළඟට දිනය, ඊළඟට අවුරුද්ද. ඊට පස්සේ long date නම් මෙහෙම එන්නේ. බලන්නකො Thursday May 30th ඊට පස්සේ 1912. ඒ විදිහට තමයි long date එකක් දාන්නේ. time එක මේ විදිහට. percentage එකක් දානවා නම් ප්‍රතිශතයක් දානවා නම් මෙහෙම. fraction එකක්. fraction කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට. ඊට පස්සේ scientific කියන්නේ අර විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ මේ විදිහට දත් ඇතුළත් කරනවා. text කියලා කියන්නේ පාඨයන්. අකුරු ඉලක්කම් සංකේත ඕන දෙයක් පවතින විදිහට ඇතුළත් කරන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ එකිනෙක ආකෘති වලින් දත් ඇතුළත් කරන්න පුළුවන්. සංඛ්‍යාත්මක අගයන්, මූල්‍යමය අගයන්, දිනයන්, වේලාවන් මේ විදිහට මේ වගේ දත් ඇතුළත් කරන්න පුළුවන්. Excel වලට ඒවා අඳුරා ගන්නත් පුළුවන්. එහෙනම් ඒකේ වාසියක් තියෙනවා. හරි. ඒවා අපිට ඒ තියෙන ෆීචර්ස් පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩවලදී. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි එහෙනම් අපි Excel වල දත්ත ආකෘති අඳුරා ගන්න. එතකොට මේකට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් general format එකේ ඒක තියෙනවා නේ. general. ඒ කියන්නේ specific නෑ, අපි කියලා නෑ. මම මේ ටික select කරලා මෙතනින් දෙනවා number කියලා. හරි.
එතන දැන් මට කරදරයක් මෙහෙම දශම සංඛ්‍යාවක් එක. එතකොට මට දශම සංඛ්‍යා අඩු වැඩි කරන්න පුළුවන් දශම ස්ථාන මෙන්න මෙතන. හරි මම මෙහෙම දුන්නොත් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න දශම ස්ථාන එකකට ආවා. ඒකත් මම අයින් කරා මේක ක්ලික් කරලා. අලුතෙන් දශම ස්ථාන දානවා නම් මේ විදිහට දාන්න පුළුවන්. දැන් ඔන්න දශම ස්ථාන 4කට 3යි 2යි 1යි දශම ස්ථාන නැහැ. මේ විදිහට අපිට මෙතන දශම ස්ථාන වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපි උත්සාහ කරමු දැන් මේකේ තව වැදගත් දෙයක් මට කියන්න ඕන ඔයාලට. මේකට මේ බලන්න sheet 1 කියලා තියෙනවා. ඇයි ඉස්සලා මේකට කිව්වා අපි work book එකක්. work book එකක් කියන්නේ වැඩ පොතක්. හරි මේ work book එක හැදිලා තියෙන worksheet වල එකතුවකින්. ඒකට මේ තියෙන්නේ පළවෙනි worksheet එක. මට මෙන්න මෙතන මේ ධන ලකුණ ක්ලික් කරලා තව worksheet එකක් add කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පළවෙනි worksheet එක. එතකොට මේ තියෙන්නේ මගේ second worksheet එක. මේ විදිහට මට worksheet කීපයක් මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ අවශ්‍යතාවය මත මම දාන දත්ත වල ප්‍රමාණය මත මෙහෙම worksheets add කරගන්න පුළුවන්. අපි නිකන් හිතමුකෝ මේ දාන්නේ මෙතන මම worksheet එක rename කරන්නම්. මෙතන right click කරලා rename ගිය හැකි. මම දෙනවා මෙතන grade 6A. දැන් එතකොට එහෙනම් මේ worksheet එකේ තියෙන ලකුණු 6A එකේ. ඊට පස්සේ මම මේක right click කරලා rename කරලා මෙතන දෙනවා grade 7C. ඔන්න. දැන් එතකොට මේ 6A වල mark sheet එක මම තව mark sheet එකක් හදනවා නම් grade 7 වලට මට ඒක මෙහෙම නම් කරන්න පුළුවන්. ඒතර මේ work book එක තුල worksheets කීපයක් අන්තර්ගත වෙනවා. work book එක තුල worksheets කීපයක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ ඇතුළත් කරපු අනික් ඒවා මට අනවශ්‍යයි නම් මට පුළුවන් මකලා දාන්න. මෙතන right click කරලා delete icon එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් මම දෙකක් add කරගෙන තියෙනවා. මගේ workbook එකේ නම් worksheets දෙකක් තියෙනවා. එකක් grade 6A කියලා worksheet එකක්. අනිත් එක grade 7C කියලා worksheet එකක්. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා පුතේ. මේ worksheet එක තුල navigate වෙන එක. navigate වෙනවා කියන්නේ worksheet එක පුරා සැරිසරන එක. හරි. දැන් අපිට පුළුවන් බලන්න කොයාට පේනවා දැන් මේ columns ගත්තාම නැත්නම් මේ තීරු ගත්තාම තීරු වලට අක්ෂර දීලා තියෙනවා. එතකොට එහෙනම් ඔයාට හිතෙන්න පුළුවන් අපේ දැන් ඉංග්‍රීසි ODA තියෙන Z දක්වා විතරණය කරු ඔයාට හිතෙන්නත් පුළුවන් දැන් A වල ඉඳන් Z දක්වා එහෙනම් මේකේ තීරු ඇති. එතනින් පස්සේ ඉවරයි. අපි බලමු එහෙමද කියලා. ඔන්න දැන් Y Z. එහෙනම් මෙතනින් එහාට තව තියෙන්න බෑනේ. බලන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද එයා කරන්නේ AA, AB, AC, AD කියලා හදනවා. අර මේක අර අපේ වාහනවල අංක තහඩු වල නම්බර එකක් දෙන්නේ. නැත්නම් ලියාපදිංචි අංකය අන්නේ හැදෙන විදිය තමයි හැදෙන්නේ. ඊට පස්සේ AB, AC, AD ඒ විදියට ගිහිල්ලා AZ දක්වා යයි. බලමු. ඔන්න AZ. ඊට පස්සේ මොකද උනේ BA, BB, BC, BD ආදී වශයෙන් එහෙම යනවා. ඊට පස්සේ BZ දක්වා එනන් ගිහිල්ලා නතර වෙයි. ඊට පස්සේ CA ඔය විදිහට දිගට යනවා. කොච්චරක් විතර යනවද? හරි ඒක අපිට බලා ගන්න අපි පොඩ්ඩක් මෙහෙම කරමු. අපිට දැන් මේ navigate කරන්න නැත්නම් මේ worksheet එක තුල එහාට මෙහාට යන්න පාවිච්චි කරන්න පුළුවන් arrow keys. මූලික වශයෙන් අපි worksheet එකේ එහාට මෙහාට යන්න පාවිච්චි කරන්නේ අපේ මේ arrow keys. keyboard එකේ තියෙන arrow key එක. ඒතර අපි දකුණු පැත්තේ arrow key එක එකපාරට එබුවොත් එහෙම බලන්න මොකද වෙන්නේ කියලා. එක සෙල් එකක් එහාට මූව් වෙනවා. මාරු වෙනවා. මේ මම හැම වෙලාවෙම එකපාරක් මේ arrow key එක press කරනවා. එතකොට එකක් මෙහාට යනවා දකුණු පැත්තේ arrow key එක press කරපුවාම ඔය. දැන් මේක ආපස්සට එන්න ඕන නම් වම් පැත්තට ගේන්න ඕන නම් වම් පැත්තේ arrow key එකක් press කරනකොට මේ වම් පැත්තට එනවා. ඒ කියන්නේ active cell එක එකක් මෙහාට එනවා. හරි. එතකොට ඔන්න ඔය වාගේ වමට සහ දකුණට මාරු වෙන්න arrow keys පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේක අපිට කෙලවරට මේ යන්න ඕන නම් අපි තාම දන්නේ නැහැ කෙලවරම සෙල් එක මොකක්ද කියලා. අපි බලමු කොහොමද කියලා. ඒකට අපිට පුළුවන් control key එක ඔබාගෙන හරි control key එක press කරගෙන දැන් මේක යන්න ඕනේ කෙලවර තියෙන්න ඕනේ දකුණු පැත්තේනේ. එහෙනම් දකුණු පැත්තට යන්න ඕනේ. control key එක press කරගෙන දකුණු පැත්තේ arrow key එක press කරනවා. ඔන්න press කරා XFD. ඒ තමයි මේ worksheet එකේ අවසාන තීරුව වෙන්නේ XFD.
XFD වලින් තමයි නතර වෙලා තියෙන්නේ. එහෙනම් මට ඒකට නැවිගේට් කරන්න යන්න පුළුවන් කොහොමද? control key එක press කරගෙන දකුණු පැත්තේ arrow key එක එවුවා. දැන් ආයෙ මට A වලට එන්න ඕන නම් මොකද එහෙනම් කරන්න? control key එක press කරගෙන මම වම් පැත්තේ arrow key එක press කරනවා. අන්න එතකොට මගේ මුලම සෙල් එකට එනවා. හරි. අන්න ඒ විදිහට තමයි නැවිගේට් කරන්න. ඊට පස්සේ පල්ලෙහාට නැවිගේට් කරන්නේ කොහොමද? පල්ලෙහාට යන්න ඕන. මේ අපිට මවුස් පොයින්ටර් එක පාවිච්චි කරලත් මේක කරන්න පුළුවන්. එහාට මෙහාට නැවිගේට් කරන්න පුළුවන් සරලව. හරි. හැබැයි ලේසියෙන් යන්න විදිය තමයි අපිට පුළුවන් down arrow key එක press කරන්න. නැත්නම් පල්ලෙහාට තියෙන ඊ සලකුණ ඔබන්න පුළුවන්. එතකොට පල්ලෙහාට යනවා. ඊට පස්සේ අපිට උඩට එන්න ඕන නම් උඩට තියෙන මෙහෙම ඊ සලකුණ press කරන්න පුළුවන්. arrow key එක. එතකොට එහෙම navigate කරන්න පුළුවන් උඩට සහ පල්ලෙහාට. ඊට පස්සේ අපිට බලා ගන්න ඕන නම් මේකේ කෙලවරේම තියෙන row එක මොකක්ද කියලා. නැත්නම් කොච්චර ප්‍රමාණයක් rows තියෙනවද කියලා අපිට කරන්න පුළුවන් දේ තමයි මෙහෙම ඉඳලා control key එක press කරගෙන down arrow key එක press කරනවා. එහෙනම් කෙලවරටම යයි. ඔන්න කෙලවර. මේ බලන්න. ඔය ඉන්නේ කෙලවරේම සෙල් එකේ. ආයි මෙතනින් එහාට නෑ ඔය. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? කොච්චර තියෙනවද මේකේ එහෙමනම් පේලි ප්‍රමාණය කොච්චරද? 1,48,576ක්. පේලි 1,48,576ක් තියෙනවා. එච්චරකට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. එච්චර පේලි ප්‍රමාණයක්. ඒ වගේම තීරු තියෙනවා XFD දක්වා. ඒකත් ලොකු ප්‍රමාණයකට 5000කට වැඩි වුණා. හරි. right. එහෙමනම් අපි බලමු දැන් ඊළඟට ආයේ කොහොමද මුලට යන්නේ කියලා. කොහොමද control එක ඔබාගෙන up arrow key එක press කරනවා. එතකොට අපි වැඩ කර හිටපු අන්තිම සෙල් එකට එයා ගිහින් දානවා. කෙලවරටම යන්න පුළුවන් control key එකත් press කරගෙන දකුණු arrow key එක ගහපුවා. ඊට පස්සේ XFD වල ඉන්නේ. මෙහෙම ඉන්නකොට අපිට එකපාරටම A සෙල් එකට යන්න ඕන නම් A තීරුවට යන්න ඕන නම් අපි කරන්න ඕන දේ තමයි home key එක press කරනවා. දැන් මං ඉන්නේ XFD වල ඔන්න මෙතන බලන්න 74. දැන් මං home key එක press කරොත් කෙලින්ම යනවා A වල 74. 74 මේ සෙල් එක දැන් මෙතන තියෙන සෙල් එක XFD වල 74 නේ මං ඉන්නේ. එතකොට 74 කියන පේලියේම ඉඳලා ඒ තීරුවට මෙයා යනවා. ඔන්න බලන්න මං home key එක press කරනවා. බලන්න 74 ඉන්නේ. හැබැයි දැන් තීරුව ඒ විදිහට අපිට home වලින් ඒ තීරුවට එන්න පුළුවන් අදාළ පේලිය. හරි. ඊට පස්සේ අපිට ඕනනම් මේ විදිහට දැන් මං ගන්නම්කෝ XFD ගන්නවා control එකත් එක්ක මෙහෙම right arrow key එක. දැන් මං ඉන්නේ XFD 142. මට ඕන A1 සෙල් එකට එන්න. මොකද්ද මං කරන්නේ? මට පුළුවන් A1 සෙල් එකට එන්න control එකත් එක්ක home key එක press කරන්න පුළුවන්. control key එක ඔබාගෙන home key එක press කරන්න. ඕනම තැනක ඉඳන් A1 සෙල් එකට එනවා. දැන් බලන්න A1 එක merge කරලා තියෙන නමුත් ඒ සෙල් එකට එනවා. හරි. ඔන්න ඔය විදිහට මේ වැඩපත පුරා සැරිසරන්න පුළුවන් අපේ අවශ්‍යතාවයේ පරිදි මේ keystroke පාවිච්චි කරන්න. නැත්නම් යතුරු සංයෝග පාවිච්චි කරලා අපිට මේ විදිහට වැඩපත පුරා සැරිසරන්න පුළුවන්. හරි. ඊළඟට වැදගත්ම දේ තමයි මේකේ ඔයාලා ඉගෙන ගන්න ඕන. දැන් බලන්න මෙහෙම අපි දාගත්තා කිසියම් විෂය ලකුණු ප්‍රමාණයක් මේ ළමයින්ට අදාළව. දැන් අපිට මේ ටික එකතුවක් ගන්න ඕන නම් දැන් බොහෝ විට අර වෙනියා හැම හදන්න අපි මේ වගේ Excel sheet පාවිච්චි කරනවා ගුරුවරු වෙන. හරි. වෙනියා හදාගන්න හරිම ලේසි මේ ක්‍රමයට. ඒතකොට දැන් වෙනියා හදන්නේ සාමාන්‍ය ඔයාලගේ සබ්ජෙක්ට් 8ක් විතර මේ පැත්තට තියෙනවා. ඒ 8ේම මුළු ලකුණු එකතු කරලා සාමාන්‍ය හොයලා තමයි වෙනියා වැඩිම සාමාන්‍ය තියෙන කෙනා තමයි වෙනියා පළවෙනියා වෙන්නේ. ඒතකොට වෙනියා හොයාගන්න Excel sheet එකක් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. හරි. දැන් මේ සංඛ්‍යා ටික එකතුව මෙතෙන්ද ගන්න ඕන නම් හරි මං ඉස්සලා මෙතන total කියලා දාන්න. ඔන්න total එක. මට මෙතන total එක ගන්න ඕන. මෙතන හිස් තියන්න බැරි නිසා මං ඒකත් merge කරන්න. ඊට පස්සේ මේකට මං මෙහෙම අරගෙන වෙන color එකක් දෙන්නම්. ඊට පස්සේ මම මේ ටිකත් select කරගෙන border එකක් දාන්න. දැන් පුතේ මේකේ total එක ගද්දින් අපිට මේ ටික හිතින් එකතු කරලා මෙතෙන්න දාන්නවත් නැත්නම් කොලේක ලියලා එකතු කරලා දාන්නවත් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා දාන්නවත් අවශ්‍ය නැහැ.
මේක ඍජුවම අපිට මෙතෙන්ද එකතුව ගන්න පුළුවන් මේ Excel වල තියෙන පහසුකමක් හරහා. හරි. ඒකට තමයි මම අර එවල කියපු ෆෝමියුලා පාවිච්චි වෙන්නේ. නැත්තම් මේ සමීකරණ සූත්‍ර ඇතුළත් කරන්න අවස්ථාව දීලා තියෙන මේ වැඩේ කරගන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. සූත්‍රයක් ඇතුළත් කරනවා. දැන් මෙතෙන්ට තමයි මට සූත්‍රය ඇතුළත් කරගන්න ඕනේ. එහෙනම් මම මෙතන සෙල් එක සිලෙක්ට් කරලා මෙතෙන්ට ගිහිල්ලා ෆෝමියුලා බාර් එකට ගිහිල්ලා සමාන ලකුණ ඇතුළත් කරන්න ඕන. සමාන ලකුණ හෝ ධන ලකුණ. ඒ කියන්නේ සමාන ලකුණ shift එකත් එක්ක ගැහුවොත් ධන ලකුණ වදිනවනේ. හරි. එතකොට සමාන ලකුණත් එක්ක තමයි මේක කරන්නේ. සමාන ලකුණ තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. ධන ලකුණ පාවිච්චි කරන්නත් පුළුවන් ඒකට. හරි. ඔන්න මම සමාන ලකුණ දැම්මා. හරි. ඊට පස්සේ බලමු අපි දැන් මේකේ කොහොමද මේ වැඩේ කරන්න ඕනේ කියලා අපි ඉස්සෙල්ලා දාලා බලමු මේකේ අගයන් ටික. 58. ඔන්න 58 ඇතුළත් කරා ධන ඊළඟට 64 ධන 75 බලන්න අරකෙත් පෙන්නනවා ඒක. මම එන්ටර් කරනවා. 197යි කියලා උත්තරයක් එනවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ අගයන් ටික දැම්මට හදිසියේ මේවා වෙනස් වුණා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ පන්තියේ ළමයින්ගේ විනය හොයන්න මේ වාගේ වර්ක්ෂීට් එකක් හදපුවාම එක ළමයෙක් කියනවා ලකුණු වෙනස් වෙලා මෙහෙම මම සර්ට් කියලා එක හදාගත්තා. එතකොට මගේ අලුත් ලකුණු ඇතුළත් වෙන්න ඕන. එතකොට අපි හිතමු මේ ළමයාගේ 58 නෙමෙයි 78 වුණා කියලා ලකුණු. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මම 78 ඇතුළත් කරා. හැබැයි මෙතන වෙනසක් වුණාද? නෑ. තාම 197 තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේකේ දුර්වලතාවයක් තියෙනවා. 58 වෙනුවට 78 වෙනස් කරපුවාම ඒ වෙනස් කිරීම මෙතන නිරූපණය වෙන්නේ නැහැ. ලොකු දෝෂයක්. ලොකු ප්‍රශ්න. හරි. ඒකට හේතුව තමයි මේ නිශ්චිත අගයන් අපි ඇතුළත් කරපේ. මෙතන 58 කියලාමයි තියෙන්නේ. එහෙනම් මට මේක වෙනස් කරන්න වෙනවා 78. හරි. එතකොට අන්න හදන්න. දැන් 78යි 64යි 75යි එකතු වෙලා තියෙන්නේ. මේක ටිකක් අමාරු වැඩක්. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? මෙහෙම ස්ථීර නියත අගයන් අපි ලබා දෙන්නේ මෙන්න මේ කෝෂයේ නම ලබා දෙනවා. B3 කෝෂය ධන, C3 කෝෂය ධන, D3 කෝෂය. එතකොට මේ කෝෂවල මොන අගයන් වෙනස් වුණත් මොන අගයන් තිබ්බත් ඒ අදාළ අගය අරගෙන තමයි ගණනය කිරීම කරන්නේ. අපි ඒකත් බලමු කොහොමද කියලා. මම මෙතන මේ අයින් කළා මම මෙතෙන්ද ගන්න. මම මෙතෙන්ද හදන්න යනවා ඒ විදිහේ ෆෝමියුලා එකක් දාලා. ඔන්න බලන්න සමාන ලකුණ දැම්මා. ඊට පස්සේ මට ඉස්සල්ලාම එකතු කරන්න ඕන සංඛ්‍යාව මොකද්ද? B මෙන්න මේක B4. B4. එහෙනම් මම දානවා B4. ඊට පස්සේ බලන්න ඒක highlight වෙනවා දැන් මේ. නිල් පාට outline එකක් යනවා. right. මම දන දෙනවා. ඊට පස්සේ මට මෙහෙම ඊළඟට දාන්න ඕනේ C4. හැබැයි ඒක type කරන්නම අවශ්‍ය නැහැ. මම මේක click කරත් එයා ගන්නවා. ඔන්න බලන්න. click කරපුවාම එයා C4 කියලා ගත්තා. ඊට පස්සේ මම ආයෙ ධන ලකුණ ගන්නවා. ඊට පස්සේ මේක ක්ලික් කරනවා D4. ඔන්න D4 ආවා මම එන්ටර් කරනවා. ඒක 227ක් ආවා. මෙන්න ෆෝමියුලා එක. කොහොමද තියෙන්නේ දැන් දෙකේ වෙනස බලන්න. මේකේ තියෙන ස්ථිර අගය. නියත අගය. මේකේ තියෙන්නේ කෝෂයන්. හරි. කෝෂ ලිපිනයන් මේකේ තියෙන්නේ. එතකොට එහෙනම් මේකේ වෙනස් කරපුවාම වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඕන්න දැන් බලන්න 78 තියෙන මම 70 කරා කියලා එයා වෙනස් කරන්නේ. මේ අගේ වෙනස් වෙන්නේ. හැබැයි මෙතන බලමු 76 දැන් තියෙන්නේ මං 70. මොකද වෙන්නේ? 70 කරපු ගමන් මේ අගේ වෙනස් වෙනවා. හරි. මෙයත් අපි 75 විතර කරමු. ඔන්න දැන් එතකොට වෙන්න ඕනේ 223 වෙන්න ඕනේ. බලමු. අන්න 223. දැක්කද? ඒ වෙනස් කිරීම රිෆ්ලෙක්ට් වෙනවා. නැත්නම් මෙතන කරන වෙනස්කම මෙතෙන්ටත් ආදේශ වෙනවා. හරි. මෙතනින් නිරූපණය වෙනවා. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. අපි හැම වෙලාවෙම මෙන්න මේ විදිහට නියත අගයන් පාවිච්චි කරනවට වඩා නිවැරදි භාවිතය තමයි කෝෂ ලිපිනයන් භාවිතා කරන එක. හැබැයි සමහර අවස්ථාවල මේ නියත අගයන් භාවිතා කරන්නම වෙනවා. ඒ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙනවා. නමුත් බොහෝ විට අපිට භාවිතයේ අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේ ආකාරය. නැත්නම් අපි කියනවා කෝෂ ලිපිනයන් භාවිතා කිරීම. හරි. ඊට පස්සේ ඊළඟ වැදගත් දේ තමයි මේක දැන් ඊළඟ එකට ආයේ මෙහෙම දැන් මෙහෙම ළමයි 40ක් ඉන්නවනම් 40 දෙනාටම මෙහෙම ලියලියා යන්න ඕනේ නැහැ. ඒකට තියෙනවා මෙන්න මෙතන මේ පොඩි මේ ඇක්ටිව් සෙල් එකේ බලන්න පොඩි කොටුවක් මෙතන. අපි ඒකට කියනවා ෆිල් හැන්ඩල් එක. මේ ෆිල් හැන්ඩල් එකෙන් පල්ලෙහාට ඇද්දානම් අපි ඩ්‍රැග් කරනවා කියලා කිව්වා.
මෙහෙම ඇද්දානම් අර ඉස්සලා හදපු සමීකරණයට අදාළව අනික් සමීකරණ ටික හැදෙනවා. මම මේකත් අයින් කරලා මේක ගන්නම් මෙතෙන්ද. එතකොට ඒකත් එතකොට එහෙනම් අර කෝෂ ලිපිනයන් හරහා හදපු එකක් වෙනවා. දැන් අපි ගිහිල්ලා ක්ලික් කරනකොට බලන්නකො වෙන දේ මොකද්ද කියලා. මෙතන ක්ලික් කරාට පස්සේ මට පෙන්නනවා මේක එකතුව ගන්නෙ කොහොමද? B3 නේ B3 ඊට පස්සේ C3 D3. එහෙනම් මේ ඉන්නේ මං E3. E3 කියන කෝෂය ගත්තොත් E3 කෝෂයට අදාළව බලන්න B3 කෝෂය කොහෙද තියෙන්නේ කියලා. 1 2 3යි. E3 ඉඳන් තුන්වෙනි කෝෂය තමයි B3 වෙන්නේ. C3 කියන්නේ E3 ඉඳන් දෙවෙනි කෝෂය. හරි. D3 කියන්නේ E3 ඉඳන් එකක් මෙහා පැත්තෙන් තියෙන කෝෂය. ඒක තමයි මේ අතර සම්බන්ධතාවය. හරි. බලන්නකො මෙයාට අදාළව මෙයා. එහෙම නැත්නම් මෙතන. හරි. වම් පැත්තේ පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි එකතු වෙලා තමයි මෙයාගේ හද. ඒත් එක්කම මේක මෙතෙන්ට කොපි කරාට පස්සේ ඒක වෙනස් වෙන විදිය බලන්න. ඔන්න දැන් තියෙන්නේ අපි ඉන්නේ E4. E4 ඉඳන් එකතු අරන් තියෙන්නේ කොහොමද? B4. B4 කියන්නේ මෙයා. C4 කියන්නේ මෙයා. D4 කියන්නේ මෙයා. එහෙනම් අර සම්බන්ධතාවයමයි. මේ උඩ එක්කනාගේ හැදුනේ කොහොමද? මෙයාට මෙහා පැත්තේ ඉන්න එක්කනාට, මෙහා පැත්තේ ඉන්න එක්කනාට, මෙහා පැත්තේ ඉන්න එක්කනා. මේ තුන් දෙනා එකතු වෙලා තමයි මෙතන අගේ හැදුවේ. මෙයාටත් කොහොමද හදන්නේ? මෙයාට මෙහා පැත්ත එක්කනයි, ඊට මෙහා පැත්ත එක්කනයි, ඊට මෙහා පැත්ත එක්කනයි එකතු වෙලා තමයි මෙතන අගේ හැදුවේ. මෙයාටත් ඒ වගේ බලන්න. මේ ඇවිල්ලා E5. E5ට මෙහා පැත්ත එක්කනා කවුද? D5. ඊට මෙහා පැත්ත එක්කනා C5. ඊට මෙහා පැත්ත එක්කනා B5. එකතු වෙලා තමයි මේ අගේ හදන්නේ. මෙයාටත් ඒ වගේ. E6ට අදාළව D6, C6, B6 එකතු වෙලා තමයි අගේ හදන්නේ. එතකොට දැන් ඉස්සල්ලා අපි කොපි කරපු එක තියෙන්නේ මෙතන. එතකොට ඒ අගයන් ටික නෙමෙයි ගත්තේ. මෙතන 188 හැදුනේ 70යි 64යි 75 එකතු වෙලා නෙමෙයි. මෙයාට අදාළව කොහොමද සම්බන්ධතාවය තියෙන්නේ? අපි කියනවා රිලේෂන්ෂිප් එක කියලා. රිලටිව් සෙල් රෙෆරන්ස් කියලා මේකට කියන්නේ. රිලටිව්. ඒ කියන්නේ මේ නම්‍යශීලී විදියට වෙනස් වෙනවා. මෙයාට අදාළව මෙයා. අන්න ඒ විදිහට අපිට මේකේ දත්තවල සූත්‍ර ඇතුළත් කරලා දත්තවලට අදාළ සූත්‍ර ඇතුළත් කරලා ඒවා කොපි කරලා අපේ පහසුවෙන් ඊළඟ සෙල් වලට සූත්‍ර නැත්නම් සමීකරණ නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒ තමයි සමීකරණ සහ සූත්‍ර ඇතුළත් කරන විදිය. හරි. එතකොට ඔන්න ඒ ටිකත් ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මේ ටෝටල් එකනේ හෙව්වේ අපි තව කීපයක් බලමු. අපිට මේකේ වැදගත්ම එකක් තමයි ඇවරේජ්. මොකද වෙනියා හොයන්න නම් ඇවරේජ් ඕන. මම AVG කියලා දාන්න. ඒකත් අර විදිහට මම ෆෝමැට් කරගන්න. ඊට පස්සේ ඒකත් මම බෝඩර්ස් දාගන්නවා. ඊට පස්සේ මේකෙත් ඇවරේජ් අපි හොයන්න යන්නේ නැහැ. හරි. දැන් මෙතන සූත්‍ර කීපයක් ඔයාලට කල්පනා කරොත් එහෙම ඇතුළත් කරන්න පුළුවන් සූත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන දැන් ටෝටල් එක හොයාගෙන තියෙන නිසා ඕනනම් අපිට මෙතන ගිහිල්ලා සමාන ලකුණ දාලා මම කිව්වා සූත්‍රයක් ඇතුළත් කරනවා අනිවාර්යෙන් සමාන ලකුණ දාන්න ඕනේ කියලා. සමාන ලකුණ දාලා මම මේ සෙල් එක සිලෙක්ට් කරනවා. E3. E3 වල අගේ ගන්න කියන. ඊට පස්සේ මේකේ සාමාන්‍ය හොයන්න නම් මට කරන්න තියෙන්නේ බෙදීම 3. බෙදීමේ ලකුණ අපි දාන්නේ මෙහෙම. මොකද විෂයන් 3කින් බෙදන්න ඕනේ. එහෙනම් 3 ඉලක්කම. දැන් ඔන්න මෙහෙම එනවා. රයිට් මේ ටිකත් මම ෆෝමැට් එක වෙනස් කරගන්නම්. හරි. ඔන්න එනවා. දැන් මේකේ බලන්න සූත්‍රය මොකද්ද තියෙන්නේ කියලා E3 ඒ කියන්නේ E3 වල අගය 3න් බෙදලා හදන්න. මොකද විෂයන් 3ක් නිසා. විෂයන් 4ක් තිබ්බනම් E3 වල අගය 4න් බෙදන්න. ඔන්න අපි හදපු සූත්‍රයක් එක. ඒවට කියනවා සූත්‍ර කියලා. තව තියෙනවා මේකේ ෆන්ක්ෂන්ස්. හරි. ෆන්ක්ෂන්ස් තියෙනවා. අපි ඒවට built-in functions කියලා කියනවා. built-in function එකක් කියලා කියන්නේ මේ Excel වලම අපිට දීලා තියෙන සූත්‍ර. හරි. ඒක කොහොමද කරන්නේ බලමු. මම මෙතෙන් ගිහිල්ලා අපි සූත්‍රයක් ඇතුළත් කරන්න බලමු. නැත්නම් ශ්‍රිතයක් ඇතුළත් කරන්න බලමු. මෙන්න මේ auto sum කියලා තියෙනවා. ඒකේ පල්ලෙහාට ක්ලික් කරන්න. එතන තියෙනවා අපේ සාමාන්‍යයෙන් භාවිතා වන functions ටික. එතන තියෙනවා average කියලා. හරි. මෙන්න average කියලා දුන්නාට පස්සේ F3 කියලා තියෙනවා. දැන් මෙතන දෙන්න ඕන මං average එක හොයන්න ඕන range එක.
හරි. එතකොට මට කරන්න පුළුවන් මම මෙතන දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. මෙහෙම සිලෙක්ට් කරලා මම රේන්ජ් එක දෙනවා. මගේ රේන්ජ් එක තමයි මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන ඒ වගේ තමයි ඇවරේජ් හොයන්න ඕනේ. ඒකලා එන්ටර්. බලන්න 74. හරි. මේ බලන්න ෆන්ක්ෂන් එකක් විදිහට මේක තියෙන්නේ. ඇවරේජ් කෝකේද B4 ඉඳන් D4 දක්වා. මෙන්න B4 මෙන්න D4 ඒ රේන්ජ් එකේ. B4 ඉඳන් D4 දක්වා කියන්නේ මේකයි මේකයි මේකයි. එතකොට ඒකේ ඇවරේජ් එක 74. දශම ස්ථාන නැති නිසා ඒකේ පෙන්වන්නේ නැති දශම අයින් කරලා හරි අපි දශම ස්ථාන දෙකකට තියමු. මේකත් දශම ස්ථාන දෙකකට අඩු කරමු. හරි. අපිට දශම ස්ථාන වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතන. අඩු වැඩි කරලා. හරි. එතකොට ඔන්න දශම ස්ථාන දෙකකට මේක අපි හදාගත්තා. ඊට පස්සේ මට පුළුවන් ආයෙත් අර ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා පල්ලෙහාට අදින්න. ඩ්‍රැග් කරගෙන එන්න. මේක අදිමු උඩ එකටත් අදාළව. එතකොට බලන්න උඩ එකත් අන්න අර අපි කතා කරපු ෆන්ක්ෂන් එකෙන්ම හදාගෙන තියෙනවා. දැන් බලන්න ඒකට අදාළව වෙනස්ලා. මෙතන තියෙන්නේ මෙතන ෆන්ක්ෂන් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සාමාන්‍යයගේ හොයන්න කියනවා නැත්නම් ඇවරේජ් හොයන්න කියනවා. කොතන ඉඳන් කොතෙන්ද? B6 ඉඳන් D6 දක්වා. ඒ කියන්නේ මෙතන. මෙතෙන්ට ආපුවම බලන්න. B4 ඉඳන් D4 දක්වා. එතකොට මේ ටිකේ තමයි ඇවරේජ් එක හොයන්නේ. මෙතෙන්ට ගත්තාම මේ ටිකේ ඇවරේජ් එක හොයන්න බලන්න. B5 ඉඳන් D5 දක්වා. මොන විදිහට අපිට ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව ෆන්ක්ෂන් එකක් තමයි max. max කියන්නේ maximum value එක. max. හරි. අපි ඒකත් බලමු. maximum value එක හොයන්න. කිසියම් සෙල් රේන්ජ් එකක් දුන්නාම එයාගේ maximum value එක හොයලා දෙනවා ඒ වෙලාවට. හරි. මම මේකත් මර්ජ් කරන්නම් සහ ෆෝමැට් එක මම හදා ගන්නවා මට ඕන විදිහට. හරි. දැන් මේ maximum value එක හොයන්න නම් මේ values වලින්. මට ඕන නම් හොයන්න පුළුවන් මේ මුළු රේන්ජ් එකෙම max. කොහොමද යන්නේ මම මේ සෙල් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අර auto sum කියන තැනට ගිහිල්ලා max මම maximum අගේනේ හොයන්නේ max ගන්න. අන්න එතකොට බලන්න built in function එක ගෙනත් දෙනවා. නැත්නම් මේකේ ඇතුලේ තියෙන function එකක් max කියන එක. මේ ටික සිලෙක්ට් කරලා දැන් මම ඒ ටික සිලෙක්ට් කරලා නැවත මම කියනවා මට max හොයලා දෙන්න මෙන්න මේ රේන්ජ් එකකින්. ඒකලා එන්ටර් කරන්න. දැන් මොකද්ද රේන්ජ් එක බලන්න. B3 ඉඳන් D6. මෙන්න B3 මෙතන. D6 කියන්නේ මෙතන. මෙන්න මේ රේන්ජ් එක. එහෙනම් මේ සමස්ත පරාසයෙන් තමයි 95 කියන එක හොයලා දුන්නේ. කොතනද 95 තියෙන්නේ? මේ තියෙන්නේ. ඒ විශාලතමගේ ගත්තා. හරි. දැන් මට ඕනේ මේක මේ ඇවිල්ලා අමල්ට අදාළවනේ. ඒකට අමල්ගේ විෂයන් තුනට අදාළව ගන්නවා. මම කරන්න ඕන දේ මොකද්ද? හරි. මම නැවත මේ ෆන්ක්ෂන් එක වෙනස් කරනවා. මට මෙතෙන්ට ගිහිල්ලත් වෙනස් කරන්න පුළුවන්. මම දෙනවා දැන් B3 ඉඳන් මට අවශ්‍ය කොතෙන්ද? D3ට. මම මෙතන ඇතුළත් කරනවා නම් D3. දැන් බලන්න 75යි කියලා වෙනස් වුණා. ඇයි? දැන් 95 අදාළ නැහැ ඒකට. මම maximum range එක වෙන්නේ මගේ maximum value එක හොයන range එක වෙන්නේ මෙතන මෙතන මෙතන. මෙන්න මේ range එකේ maximum හොයන්න කියන්නේ. එතකොට ඒක 75 විදිහට දුන්නා. right. ආයෙත් මම මේක fill handle එකෙන් copy කරලා පෙන්නන්නම්. ඔන්න copy කරා. හරි. බලන්න එක එක range එකට අදාළව. දැන් මේකේ range එක ගන්නෙ කොහොමද? max B6 ඉඳන් D6. මෙන්න B6 මෙන්න D6. ඒ අතර range එකේ තමයි නම් maximum value එක හොයන්නේ. හරි ලේසි. ඊට පස්සේ අපි min එකක් මෙහෙමම ගමු. ඊට පස්සේ නම් මේකෙත් built in function එකක් අපි පාවිච්චි කරමු. මම මෙතන ඉස්සලා select කරනවා. මට ඕන මෙන්න මේ ටිකේ range එක ගන්න. හරි. මම යනවා auto sum එකට. ඊට පස්සේ min කියන එක select කරනවා. දැන් මෙන්න මෙයා මේ range එකම අරන් තියනවා automatically. මට එච්චර අවශ්‍ය නැහැ. ඒක ඕනේ නැහැ. ඒ මොනත් වැරදි. මම ගන්නවා මේ ටික. ඒකලා enter කරනවා. දැන් ඔන්න බලන්න මෙතන අරන් තියනවා B6 ඉඳන් D6 දක්වා. B6 D6. මේ range එකේ minimum value එක කීයද? 28. හරි. ඒත් එක්කම මට මෙහාට අදින්නත් පුළුවන් මේක. මේ ටික drag කළා මම උඩට එනකන් ගේනවා. එතකොට මෙතන බලන්න මොකද වෙන්නේ කියලා. B3 ඉඳන් D3. B3 D3. ඒ range එකේ minimum value. දැන් minimum value එක ඊට වඩා අඩු කරොත් අගයක් බලන්න මොකද වෙන්නේ කියලා. ඔක්කොම වෙනස් වෙයි දැන්. ඔන්න මම මේක දැන් 28 නේ තියෙන්නේ. හරි. නැත්නම් මම මෙයා වැඩි කරනවා.
මෙයා 70ක් විතර ගේනවා. එතකොට මිනිමම් වැලියු එක වෙන්නේ 65. බලමු මොකද වෙන්නේ කියලා. අන්න මිනිමම් වැලියු එක 65 වුණා. මෙතන ගියත් වෙනස් වුණා. මැක්සිමම් වෙනස් වුන්නේ නැහැ. හේතුව මැක්සිමම් තවමත් 95. ඒක නිසා. ඒතර ඔන්න ඔය වාගේ අපිට අගයන් විවිධ ගණනය කිරීම සහ විවිධ විශ්ලේෂණයන් වලට භාවිතා කරන්න පුළුවන් මේ කියන මේ Excel sheet එකක් හරහා. හරි. ඒ තමයි අපි ශ්‍රිතයන් සහ සමීකරණ භාවිතා කරන ආකාරය. හරි. මේ ෆෝමියුලා බා එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අවසාන අදියර වශයෙන් අපිට පුළුවන් මෙන්න මේ අපි ඇඳගත්ත ටේබල් එකකින් ටේබල් එක හරහා අපිට හදා ගන්න පුළුවන් ප්‍රස්තාර. ඒකත් හරි වැදගත්. අපි කොහොමද ඒක කරන්න කියලා බලමු. හරි. ඉස්සෙල්ලා අපිට ප්‍රස්තාරය අඳින්න ඕන data range එක නැත්නම් දත්ත පරාසය සිලෙක්ට් කරගන්න ඕන. හරි. අපිට පුළුවන් මෙතන මෙන්න මේ විදිහට පරාසය ගන්න. ඔන්න ගත්තා. ඊට පස්සේ මේ insert ගිහිල්ලා මෙතන තියෙනවා charts කියලා කොටසක්. charts වලින් අපිට අදාළ chart වර්ගය සිලෙක්ට් කරන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ මෙහෙම එක එක විදිහේ charts අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඒ එකිනෙක charts කොහොමද නිර්මාණය කරගන්න ඕන. මම මේක සිලෙක්ට් කරලා ඕකේ කරා. දැන් මොකද වෙන්නේ බලන්න. මගේ data range එක උනේ මේවා. මේ data range එකට තමයි මේ chart එක ඇඳලා තියෙන්නේ. බලන්න එතකොට අමල්, බිමල්, විමල්, කමල් කියලා තුන් දෙනා ඉන්නවා. හරි. තුන් දෙනාගේ මේ තියෙන marks maths, marks science, marks ICT. හරි. මේ ඇවිල්ලා සූචිය අර අපිට මේක බලා ගන්න පහසු වෙන්න දෙන legend එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙන් අපිට නිල් පාටින් පෙන්වන්න එහෙනම් හතර දෙනාගේම maths වල marks. තැඹිලි පාටින් පෙන්වන්නේ science වල marks. අලු පාටින් පෙන්වන්නේ ICT වල marks. එතකොට මේ විදිහට සංසන්දනය කරගන්න පහසුයි. දැන් මේක සංසන්දනය යනකොට බලන්න මේ අමල්ගේ විෂයන් ටිකත් සංසන්දනය කරන්න පුළුවන් අපිට. අමල් වැඩියෙන් අරන් තියෙන ICT වලට කියලා පෙන්නනවා. මෙයාත් ICT වලට. මෙයාත් ICT වලට. මෙයා maths වලට. හරි. එකිනෙකා සංසන්දනය කරන්නත් පුළුවන්. ඒ වගේම සමස්තයේ ලකුණු සංසන්දනය කරන්නත් පුළුවන්. බලන්න වැඩියෙන්ම maths වලට අරන් තියෙන්නේ මෙයා. වැඩියෙන්ම science වලට අරන් තියෙන්නේ බිමල්. වැඩියෙන්ම ICT වලට අරන් තියෙන්නේ විමල්. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. මේ විදිහට charts අඳින්න පුළුවන් අපිට. හරි. ඊට පස්සේ තව charts වර්ගයක් ඔය එකක්. මම ඒක පැත්තකින් තියන්න. අපි තව එකක් අඳිමු. මේ data range එකටම අරගෙන. මේ data range එක මම ආයි select කරගන්නවා. ඊට පස්සේ මම යනවා insert chart. ඊළඟට ගන්නවා මම මෙහෙම මේක. දැන් ඒ chart එක වෙනස් chart එකක්. හරි. ඒකේ නිරූපණය අර නිරූපණය නෙමෙයි. බලන්න. ළමයි 4 දෙනා ඉන්නේ. 4 දෙනාගේ සමස්ත ලකුණු තමයි එතන සමස්ත ලකුණු වල කොහොමද maths වල නියෝජනය, science වල නියෝජනය, ICT වල නියෝජනය. දැන් මේක පේනවා නිකන් සාමාන්‍යයෙන් ඔක්කොම එක ගාන වගේ. කාගේද? අමල්. හරි. පොඩි වෙනස්කමක් තියෙනවා මේ science වල විතරක්. ඒක චුට්ටක් අඩුයි වගේ. හරිනේ මේ 70යි 75යි 64යි වගේනේ තියෙන්නේ. හැබැයි ලොකු ඩිෆරන්ස් එකක් මෙතන කමල්ගේ තියෙනවා. ඒ කමල් 95ක් අරන් තියෙනවා maths වලට. ඒක විශේෂයෙන් පෙන්නනවා මෙතන. මේ වාගේ බලන්න දැන් සමස්ත ලකුණු ගත්තාම වැඩිම තියෙන්නේ කාගේද? කමල්ගේ. හරි. ඒක ප්‍රදර්ශනය වෙනවා. ඒ තුල එයාගේ අනික් විෂයන් වල කොහොමද නියෝජනය කියන එකත් වෙනවා. එතකොට ඔන්න ඒක වෙනත් chart වර්ගයක්. හරි. ඊට පස්සේ දැන් අපිට පුළුවන් ඕන නම් average එක. හරි. මම select කරනවා average එක. කොහොමද? මෙහෙම name එක ගන්නවා. මේ පැත්තේ මොකද දැන් ප්‍රස්තාරයක් අඳින්දී අපිට x සහ y කියලා අක්ෂර දෙකක් ඕන. හරි. එතකොට ඒක නිසා මේ අක්ෂර දෙක විදිහට තමයි මේ data range එක ගන්න. right. එතකොට මම දැන් ඔන්න එක data range එකක් ගන්නවා. ඊට පස්සේ අනිත් data range එක මෙතනින් select කරනවා. control එක ඔබාගෙන තමයි මේක කරන්න ඕනේ. දැන් අපිට අනුයාත කෝෂ select කරනවා. අනුයාත කෝෂ කියන්නේ එක ළඟ පිහිටි කෝෂ select කරනවා නම් මෙහෙම පුළුවන්. හැබැයි තැන් තැන් වල තියෙන ඒවා අපි select කරනවා නම් control එක ඔබා ගන්න මේ විදිහට. ඔන්න control එක එබුවා. ඊට පස්සේ
මෙහෙම මේ මට අදාළ එක එක තැන්වල තියෙන data select කරන්න පුළුවන්. control key එක press කරගෙන. ඒක නිසා මම control ඔබාගෙන මේ ටික select කරනවා. මේ ටිකත් select කරනවා. දැන් යනවා insert chart. maximum value එකට අදාළව මෙන්න chart එකක් ඇදුණා. හරි. කමල්ගේ maximum value එක 95ක් විතර. හරි. මෙයාගේ විමල්ගේ 80ක් විතර. ඊට පස්සේ මෙයාගේ 80කට ආසන්නව 78ක්. මෙයාගේ 75ක්. ඔන්න ඔය විදිහට maximum value එකට අපිට chart එකක් ඇඳෙන්න. ඕකටම අපිට පුළුවන් වට ප්‍රස්ථාරයක් නැත්නම් pie chart එකක් අඳින්න. අපි ගමු ඒකටත් average එකම. මෙහෙම select කරලා මම insert ගිහිල්ලා ඔන්න chart type එක වෙනස් කරනවා. දැන් බලන්න මේක මොකක්ද කියන්නේ? මේ තියෙන්නේ සමස්තය තුල average කියන සමස්තය තුල එකිනෙකනාගේ average කොහොමද? බලන්න මෙතන විමල්ට අදාළව කීයද කියලා. විමල් 61යි. එයා තමයි කුඩාම ප්‍රමාණය. අපි පොඩ්ඩක් මේවා අඩු වෙන විදිහට වෙනස් කරමු. මම එක්කෙනෙක්ගේ ගොඩක්ම අඩු කරන්නම්. මෙයාට තව ලකුණු ප්‍රමාණය අඩු කරන්න. බලන්න chart එක පවා වෙනස් වෙනවා. මේ chart එක පවා අන්තර්ගතයේ වෙනස් වෙනවා. ඒක තමයි අර මේකට කියනවා what if analysis කියලා. what if analysis කියලා කියන්නේ එහෙම කරොත් මොකද වෙන්නේ? what if එහෙමනම් කොහොමද? නැත්නම් එහෙම වුණොත් මොකද වෙන්නේ? හරි. දැන් මෙතන සංඛ්‍යාත්මක අගයන් අඩු වෙනකොට සියලුම දේවල් මේවා අගයන් වෙනස් වෙනවා, ප්‍රස්ථාරවල අගයන් වෙනස් වෙනවා. ඔයාලට හොඳට ඒක බලා ගන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන්. right. බලන්න. පැහැදිලිවම ප්‍රස්ථාරය වෙනස් වෙනවා. right. මේ අගයන් සමස්තය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේ. මේ සියලු ප්‍රස්ථාරවල අගයන් වෙනස් වුණා මම මේක හදද්දී. හරි. ඒ විදිහට අපිට සංසන්දනය කරන්න හරි පහසු විදිහට ප්‍රස්ථාර නිර්මාණය කරගන්න පුළුවන් මේ Excel හරහා. හරි. විවිධ වර්ගයේ ප්‍රස්ථාර තියෙනවා. තව අපිට ගත්තොත් එහෙම මේකයි අපි ගමුකෝ maximum value එකයි minimum value එකයි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකට අඳින්න පුළුවන් අපිට line charts. මේ විදිහට. බලන්න. මොකක්ද කියන්නේ? මේ ඇවිල්ලා අමල්, බිමල්, විමල්, කමල්. එතකොට ඒගොල්ලන්ගේ maximum marks පෙන්නනවා මෙන්න මේ නිල් පාට රේඛාවෙන්. minimum marks අවම ලකුණු මට්ටම මේ රේඛාවෙන් ප්‍රදර්ශනය කරනවා. එතකොට ඒ විදිහට අපිට විවිධ සංසන්දනයන් සඳහා ප්‍රස්ථාර නිර්මාණය කරන්න පුළුවන් මේ Excel වැඩපතක් හරහා. හරි. ඒතර ඔය ටික තමයි මූලිකවම ඔයාලට කියලා දෙන්න ඕනකම තිබ්බේ. ඔන්ලයින් සෙෂන් එකක් විදිහට අද පාඩම කරන්න උනේ. ඉතින් ඔයාලා ඉස්කෝලේ එනකොට මේ කතා කරපු දේවල් හොඳින් බලාගෙන එන්න. අපි ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරමු ලැබ් එකේ. ඔයාලට පහසු වෙනවා මේ දේවල් හොඳට මෙමරයිස් කරගෙන ආවොත්, මතක් කරගෙන ආවොත්. ඒක නිසා මේක වීඩියෝ එකක් විදිහටත් මම channel එකට ඇතුළත් කරන්නම්. එතකොට ඒකත් කීප වතාවක් බලලා කොහොමද Excel වල වැඩ කරන්න කියලා අවබෝධ කරගෙන එන්න. එතකොට පහසුවෙන් ඔයාගේ ප්‍රැක්ටිකල් ටික ඉක්මනින් පීරියඩ් එක ඇතුළත කරගන්න පුළුවන් වෙයි. හරි එහෙමනම් අපි අදට නවත්තමු. හැමෝටම සුබ දවසක්.